ආයුබෝවන් උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශය යටතේ නවවෙනි ඒකකය ශුද්ධ ජීව විද්‍යාවයි. එම ශුද්ධ ජීව විද්‍යාවේ ඒකකයේ යටතේ 9.3 රිම්පර්තා මට්ටම අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට ශුද්ධ ජීවීන් පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන තිබෙනවා. අපිට විශේෂයෙන්ම කර්මාන්තවලදී ඒ වගේම පරිසරය පිළිබඳව ඒ වගේම ඒ කියන්නේ කර්මාන්තවල උන්ගේ ක්‍රියාකාරීත්වයේ දායකත්වයේ පිළිබඳවයි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයනය කරන්න. කර්මාන්ත කුෂිකර්මය හා පරිසරය සඳහා ශුද්ධ ජීවීන්ගේ භාවිතය පිළිබඳවයි සලකා බලන්න. වාණිජ නිෂ්පාදන සඳහා ශුද්ධ ජීවීන්ගේ භාවිත කිරීමේ වාසි සඳහන් කරන ප්‍රශ්නයක් අපි ආරම්භය බලමු. අපි දන්නවා ශුද්ධ ජීවීන් පිළිබඳව සලකා බලනකොට එකවරම නැගෙන්නේ භයානක ස්වරූපයක්. විවිධ රෝග තත්ත්ව නැති කරන නිසා අපිට එකවරම හැංගෙන්නේ ඕන් අපිට අහිත කරයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ශුද්ධ ජීවීන්ගේ ජෛව තාක්ෂණය ඉතාමත් සාර්ථකව වගේම පුළුල් ලෙස භාවිතා කරන තත්ත්වයක් තියෙනවා. අපිට පුළුවන් කර්මාන්ත රාශියක් සලකා බලන්න. අපි විෂය නිර්දේශය යටතේ කර්මාන්ත සඳහා නිෂ්පාදන 15ක් පිළිබඳව අපි හදාරන්න නියමිතයි. බලමු මේ වාණිජ නිෂ්පාදන සඳහා උන්ගේ භාවිතා කිරීමේ වාසි. පළවෙනි වාසිය දීලා තියෙනවා සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වෙනවා කියලා. ඇත්තටම ශුද්ධ ජීවීන්ට අවශ්‍ය වෙන්නේ ඊටාම සරල පෝෂක. උදාහරණයක් ගත්තොත් සැකරොමයිසිස්, සෙරිවිසියේ. සැකරොමයිසිස්ගේ උපස්තරය වෙන්නේ සුක්‍රෝස්. ඊටාම සරල උපස්තරයක් තමයි භාවිතයට ගන්නෙ. ඒ වගේම අපි දන්නවා මේ පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පුළුවන් පරිවර්තනය කරන්න. විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම ප්‍රෝටීන, ලිපිඩ ඒ පුළුල් ලෙස ඒ අමුද්‍රව්‍ය පරිවර්තනය කිරීමේ හැකියාව ලබා ගන්නවා. ඒ වගේම තමයි ඊටාමත්ම ලාභදායී අමුද්‍රව්‍ය පුළුවන් භාවිතයට ගන්න. ඉහළ වර්ධන වේගයක් පවතින නිසා කෙටි කාලයකින් අමුද්‍රව්‍ය අන්තබල බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතා වැදගත් වෙනවා පරිසර පද්ධතියකට. ඒ අනුව සෙලියුලේස් එන්සයිම් ශ්‍රාවය කිරීමේ හැකියාව පෙන්වුම් කරනවා ඇස්පිරස් නයිජර් කියන දිලීරය. ඉතින් ඔබට අනිවාර්යයෙන්ම සිදු වෙනවා මේ එන්සයිම මතක තබා ගන්න වෙනවා. ඒ වගේම මේ නම් ටිකත් මතක තබා ගැනීම අනිවාර්ය වෙනවා. මම දන්නවා ඔබට මේක එක්තරා විදිහකට අභියෝගයක් වෙනවා මේ නම් සියල්ල මතක තබා ගැනීම. ඉතින්දී යම්සි වැඩි ක්‍රමයක් අනුගමනය කරන එක වඩා හොඳයි කියලා මගේ අදහස. මේ ඇමයිලේස් එන්සයිමයයි සිරුලස් එන්සයිමේ දෙකම සැලකුවම එතෙන්දී ඇමයිලේස් එන්සයිම ශ්‍රාවය කරනවා ඇස්පිරස් නයිජර් විසින්. ඒ වගේම තමයි සිරුලස් එන්සයිම ශ්‍රාවය කරනවා ඇස්පිරස් නයිජර් විසින්. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් විභාගයේට මේ ඇමයිලේස් සහ ඒ වගේම සෙලියුලේස් ශ්‍රාවය කරන ජීවියෙක් නම් කරන්න කියලා. සුදු ජීවියෙක්. එතකොට අපි නම් කරන්න ඕනේ ඇස්පිරස් නයිජර්. දැන් ඇමයිලේසුයි සෙලියුලේසුයි අපි ගත්තම අපිට පුළුවන් කියන්න ඇසෙනි කියලා ගත්තම මෙතන ඈන්න ගන්න පුළුවන්, මෙතනින් සයන්න, ඒ වගේ මෙතනින් NI ගත්තම ඒ කියන අදහස ඇසෙනි කියලා පොඩි යෙදුමකින් පුළුවන් මතක තියාගන්න. ඒ වගේම තමයි ලයි සහ රයි කියන යෙදුම. ලයිපේස් ශ්‍රාවය කරන්නේ රයිසෝපස් විසින්. නිතර මේ ප්‍රශ්නේ අහලා තියෙනවා රයිසෝපස් ශ්‍රාවය කරන එන්සයිම් කුමක්ද කියලා. ඒවත් දැන් ප්‍රෝටියේස් එන්සයිම් තියෙනවා. ඒතර ප්‍රෝටියේස් මෙතන ඕස්, මෙතන කියන ORS ORIC කියලා කියවෙනවා. ඒත් අපිට කියන්න පුළුවන් ප්‍රෝටියෝස් කියලා. එතකොට මෙතනින් ප්‍රෝටියේස් එන්සයිම් ශ්‍රාවය කරන බව සනාථ වෙනවා ORIC කියන දිලීරය. ඒක කෙටි යෙදුම් හදා ගන්න පුළුවන් පාඩම් කිරීම සඳහා මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේ තමයි ඉන්වර්ටේස් කියන එන්සයිමය සැකරොමයිසිස් සෙරිවිසිස් ශ්‍රාවය කරනවා. අපිට ඉන්සැක් කියලා මතක තියාගත්තොත් ඒක ලේසි පාඩම් කරගන්න. මම හිතන්නේ මේ යෙදුම් අවශ්‍ය වෙන්නේ ඇතැම් දරුවන්ටයි සමහරුන්ට මේ සම්පූර්ණ මතකයේ රඳව ගන්න ලේසියි. එන්සයිම නිෂ්පාදනයේට ශුද්ධ ජීවීන්ගේ භාවිතය පිළිබඳ සැකවින් සඳහන් කරන්න කියලා සරල ප්‍රශ්නයක් ලැබුණොත් අපි එතෙන්දී සඳහන් කරන්න ඕනේ කාර්ය විශිෂ්ටත්වයක් පෙන්වුම් කරන එන්සයිම වර්ග විවිධ ශුද්ධ ජීවීන් මගින් නිපදවන බව සඳහන් කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ නිපදවන එන්සයිම අතවශ්‍යම කෘෂි කර්මාන්තයට, කෘෂි නිෂ්පාදන සඳහා වගේම විවිධ ආහාර කර්මාන්තයට යොදා ගන්න පුළුවන්. ඇමයිලේස් උදාහරණයක් වශයෙන් මෙතෙන්දී මම කැමති ඇමයිලේස් ගැන සඳහන් කරන්න. මොකද
ඇමයිලේස් ක්‍රියාකරණ පිෂ්ඨය මත ඒ අනුව ඇමයිලේස් එන්සයිමේ ලොකු වැදගත්කමක් තියෙනවා. ඇමයිලේස් එන්සයිමේ කර්මාන්ත භාවිතය සඳහන් කරන්න කියලා ප්‍රශ්නයක් ලැබුණොත් අත වශයෙන්ම මේ ග්ලූකෝස් අන්තර්ගත බීම වර්ග නිෂ්පාදනය කරන්න නම් ඉතින් ග්ලූකෝස් නිපදව ගන්න පුළුවන් ඇමයිලේස් භාවිතය. ඇමයිලේස් වලින් පිෂ්ඨය මෝල්ටෝස් කරනවා. ඊට පස්සේ මෝල්ටෝස් මත මෝල්ටේස් ක්‍රියාකාරීත්වයෙන් ග්ලූකෝස් ලැබෙනවා. ඉතින් එවැනි බීම වර්ග කර්මාන්තවලදී වගේ සිරප් වර්ග නිෂ්පාදනයේදී ඇමයිලේස් එන්සයිමේ භාවිතයක් තිබෙනවා. දැන් බලමු 2017 වර්ෂයේ ලැබුණු ප්‍රශ්නයක් ගැන. ඇස්පිරිලස් ඔරයිසේ භාවිතයෙන් කාර්මික ලෙස නිපදවන ලබන එන්සයිමයක් නම් කරන්න කියලා දීලා තියෙනවා. අර මම සාලින් සඳහන් කළ ආකාර ප්‍රශ්නයක් ලැබිලා තියෙන්නේ. 2017 වර්ෂයේ මේක ලැබිලා තියෙනවා. ඒත් අපිට මතක් වෙනවා ඇමයිලේස් එන්සයිමය, ඒ වගේම ප්‍රෝටියේස් එන්සයිමය. මම තවත් අතිරේක ප්‍රශ්නයක් යොදලා තියෙනවා. අපි ලැබෙන්න තියෙන ප්‍රශ්නයක් සලකන්න පුළුවන්. ඇස්පිරිලස් නයිජර් භාවිතයෙන් කාර්මික ලෙස නිපදවන එන්සයිමයක් නම් කරන්න කිව්වොත් අපි ගාව පිළිතුරු දෙකක් තියෙනවා. ඇමයිලේස් සහ සෙලුලේස්. මේ අවස්ථාවවලදී මා කෙටි යෙදුම් භාවිත කරන්න පුළුවන්. ප්‍රතිජීවක ඉතා වැදගත් වෙනවා අපේ ආරක්ෂාවට. විශේෂයෙන්ම සරලව කිව්වොත් ශුද්ධ ජීවීන් මගින් නිපදවන හෝ කර්මාන්ත ශාලාවල නිපදවෙන, ඒ වගේම ශුද්ධ ජීවීන්ට අහිතකර වෙච්ච ජෛව රසායනික සංයෝග අපිට සලකන්න පුළුවන් සරලව ප්‍රතිජීවක වශයෙන්. ධාරක සෛල වලට හානි සිදු නොකර ඉතා වැදගත් ඒ සංකල්පය. ඒ වගේම ශුද්ධ ජීවීන් මරා දමන හෝ වර්ධනයට බාධා පමුණවන ඵලදායී ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය සලකනවා ප්‍රතිජීවක වශයෙන්. ඉතින් ශුද්ධ ජීවීන්ගේ පැසීම හවුල් කරගෙන ඉතා වැදගත් ද්විතීයික පරිවෘත්තිජ ද්‍රව්‍ය වශයෙන් යොදා ගන්න පුළුවන් ප්‍රතිජීවක ටෙට්‍රසයික්ලින් හොඳම උදාහරණයක්. ඒ අනුව ටෙට්‍රසයික්ලින් ස්‍රාවය කරනවා ස්ට්‍රෙප්ටොමයිසිස් ඔරියෝෆේෂන්ස් කියන ශුද්ධ ජීවියා. පෙනිසිලින් ජනප්‍රියම ප්‍රතිජීවකයක්. ඒ නිපදවනවා පෙනිසිලියම් ක්‍රයිසෝජනම් කියන දිලීරය. ස්ට්‍රෙප්ටොමයිසින් ස්‍රාවය කරනවා ස්ට්‍රොමයිසිස් ග්‍රීසිස් කියන ශුද්ධ ජීවියා. ඉතින් අත වශයෙන්ම ඔබට සිදු වෙනවා මේ ප්‍රතිජීවක තුන මතක තබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම මේ ස්‍රාවය කරන නිපදවන ජීවීන් තුන්දෙනා මත තබා ගැනීමත් අත්‍යවශ්‍යයි. මම හිතන්නේ ඔබට පෙනිසිලින් ස්‍රාවය කරන තත්වය පෙනිසිලියම් කියන නම එකට ගලප ගන්න පුළුවන්. පෙනිසිලින් ස්‍රාවය කරන්නේ නිපදවන්නේ පෙනිසිලියම් කියන එක මතක රඳවා ගන්න ලේසි. ඒ වගේම ස්ට්‍රෙප්ටොමයිසින් ස්‍රාවය කරන්නේ නිපදවන්නේ ස්ට්‍රොමයිසිස් කියන නම එක සම්බන්ධ කරලා ගන්න පුළුවන්. නමුත් ඔබට අභියෝගයක් වෙනවා එක්තරා විදිහකට මේ ටෙට්‍රසයික්ලින් කියන පදය ඒ කියන්නේ ටෙට්‍රසයික්ලින් ස්‍රාවය කරන නිපදවන ජීවියාගේ නම මතක තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ නම් තුනම ඔබ දැනගත යුතුයි. ඒ මතකේ රඳවා ගැනීම අවශ්‍ය වෙනවා. අපේ ගෞරවය අපි පුද කරන්න අවශ්‍යයි සර් ඇලෙක්සැන්ඩර් ප්ලෙමින්ට්. හේතුව තමයි ප්‍රථම වරට ප්‍රතිජීවකයක් නිස්සාරණය කරන්නට හැකියාව ලබාගත් ඒ විද්වතා තමයි අපි පෙන්වුම් කරන්නේ ඇලෙක්සැන්ඩර් ප්ලෙමින්. මෙතුමන්ට හැකියාව ලැබෙනවා පෙනිසිලියම් නොටාටුම් පෙනිසිලියම් දිලීරය මගින් පෙනිසිලින් නිපදවා ගැනීමට. ඒ අනුව දිලීරයක් මගින් ප්‍රථම වතාවට ප්‍රතිජීවකයක් නිස්සාරණය කිරීමේ ගෞරවය ලැබෙන්නේ ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් කියන විද්වතාට. වර්තමානයේ පවා මේ පෙනිසිලින් කියන ප්‍රතිජීවකය භාවිතයට ගන්නවා විශේෂයෙන් බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති වලට හානි කරන ප්‍රතිජීවකයක් වශයෙන් අපිට පෙනිසිලින් සලකන්න පුළුවන්. තමන්ට ඖෂධ භාවිතා කරනකොට මේ ඖෂධවල යම් ආකාරයක හුරුකමක් තියෙන වැදගත් වෙනවා පෙනිසිලින්. ඒ වගේම මෙතන තියෙන්නේ මේ ස්ට්‍රොමයිසින් ඒ වගේම ටෙට්‍රසයික්ලින් කියන මේ ප්‍රතිජීවක තුනේ රූපරාමු තුනක් පෙන්눔 කළා. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන රූපරාමු ඒ වගේම අපිට යම් අවබෝධයක් තියෙනවා. ඒ වගේම දැන් ටෙට්‍රසයික්ලින් කියන ප්‍රතිජීවකයේ වර්තමානයේ තරම් භාවිතා වන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම ඒ වෙනුවට එරිත්‍රොමයිසින් තමයි වැඩි වශයෙන් භාවිතයට ගන්නෙ. විශේෂයෙන්ම මේ හෝමෝන ගැන අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. අපේ වර්ධන ක්‍රියාකාරීත්වයට ඒ වගේම අපේ දේහයේ සමස්ථිතියට විශේෂ වැදගත් වෙච්ච හෝමෝන ගණනාවක් තියෙනවා. ඒ අතරින් මේ මානව ඉන්සුලින් කියන හෝමෝනය. ඉන්සුලින් හෝමෝනය වැදගත් වෙන්නේ කුමක් සඳහාද? මේ හෝමෝනය මගින් දේහයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කෙරෙනවා. ඒ ග්ලූකෝස් මට්ටම නියමිත මට්ටමට වැඩි වෙනකොට අඩු කරන්න තියෙන හෝමෝනය තමයි ඉන්සුලින් හෝමෝනය. අපි දන්නවා
අග්න්‍යාශයේ විශේෂයෙන්ම ලැංගිහන් දීපිකාවල බීටා සෛල වලින් තමයි ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය කරන්නේ. ඉතින් සමහර බහුතරයක් ඒ වගේ සමහර අයට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අග්න්‍යාශය දුබලතා ඇති වුණොත් ඒ නිසි පරිදි ඉන්සියුලින් ස්‍රාවය වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ග්ලූකෝස් යාමනයට ප්‍රශ්නයක් බලපානවා. ඒ දියවැඩි ආරෝග්‍ය තත්ත්වය කියන්නේ මේ තත්ත්වය. ඉතින් ඒකට විකල්පයක් ලෙස බාහිරින් ඉන්සියුලින් ලබා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම එතෙන්දී ප්‍රශ්නයක් මතුවෙනවා කොහෙන්ද ඉන්සියුලින් ලබා ගන්නේ කියලා. මේ දිගින් දිගටම සතුන්ගේ විශේෂයෙන්ම ශීරපාද සතුන්ගෙන් තමයි අග්න්‍යාශ වලින් තමයි ඉන්සියුලින් වෙන් කරගත්තේ. විශේෂයෙන්ම ගවයන් මසට මස් ලබා ගැනීම සඳහා සතුන් මැරෙනකොට එයාගේ අග්න්‍යාශ වලින් ඉන්සියුලින් හෝමෝනය වෙන් කර ගැනීමේ තාක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ ඉන්සියුලින් වල ප්‍රශ්නයක් මතුවෙනවා. සමහරුන්ට මේ ඉන්සියුලින් හෝමෝනය නොගැලපෙන්න පුළුවන්. ඒ සතුන්ගෙන් ලබා ගන්න නිසා. නමුත් වර්තමානයේ වෙනකොට මේ ජාන විකරණයට ලක් කිරීමෙන් ජාන තාක්ෂණය මගින් පුළුවන් වෙලා තියෙනවා විශේෂයෙන් බැක්ටීරියාවන් ඒ වගේම සැකරොමයිසිස් සෛල යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ වෙනි ජීවීන් සුදු ජීවීන් භාවිතයට අරගෙන ඒ සුදු ජීවීන්ගේ ජාන විකරණය කරලා පුළුවන් මේ හෝමෝන සංශ්ලේෂණය කරගන්න වාණිජ වශයෙන් කර්මාන්තයක් ලෙස මානව ඉන්සියුලින් හෝමෝනය තීරණය කරන ජානයක් තියෙනවා. ඒ මානව ගෙනෝමෙන් විශේෂයෙන්ම අග්න්‍යාශයේ සෛල වලින් ඒ ඉන්සියුලින් තීරණය කරන වග කියන ජානෙ හොයාගන්න පුළුවන්. අනේ ජානේ ඒ කේතක ජානේ අරගෙන අපි දන්නවා ජානයක් වෙන් කරගන්න නම් විශේෂ එන්සයිමයක් යොදා ගන්න වෙනවා. ඒ තමයි රෙස්ට්‍රික්ෂන් න්යුක්ලියස් එන්සයිමෙන් මේ ජානේ කපලා වෙන් කරන්න පුළුවන්. ඒ වෙන් කරපු ජානේ ඊට පස්සේ අපිට පුළුවන් බැක්ටීරියා ප්ලාස්මිඩයකට සම්බන්ධ කරන්න. මේ බැක්ටීරියා ප්ලාස්මිඩයක් ඉවතට අරගෙන සමහර ප්ලාස්මිඩය ගැන ඔබට අවබෝධයක් තියෙනවා. ප්ලාස්මිඩයක් කියන්නේ ජාන 7-8ක් වෙන සුළු සංඛ්‍යාවක් තිබෙන සමහර බැක්ටීරියාවන් තුළ අඩංගු වන වෘත්තාකාර DNA කොටසක්. ඉතින් මේ ප්ලාස්මිඩය දේශීය යොදා ගැනීමට ප්ලාස්මිඩයේ ජාන ස්වල්පයක් තියෙන නිසා අපේ ජාන පරිණාමනයේදී ජානයක් හඳුන්වා දීම සඳහා ප්ලාස්මිඩ යොදා ගැනීම එක ප්‍රායෝගිකව පහසුවක් වෙලා තියෙනවා. මේ බැක්ටීරියා ප්ලාස්මිඩයකට දින ලයිගේස් එන්සයිමයේ භාවිතයෙන් අපිට ලබා ඉන්සියුලින් සඳහා වාකින ජානය බද්ධ කරන්න පුළුවන්. ඒ බද්ධ කරපු ඒ ප්ලාස්මිඩය අපි නම් කරන්නේ ප්‍රතිසම්බන්ධිත ප්ලාස්මිඩය. ඒ ප්ලාස්මිඩය ඊට පස්සේ අපිට පුළුවන් බැක්ටීරියා සෛලයට ඇතුළු කරන්න. ඒ බැක්ටීරියා සෛලවල ප්ලාස්මිඩය දැන් තියෙනවා. ඒ වගේම ජානය සහිතව රෝපණ මාධ්‍යයක වගා කරන්න පුළුවන්. ඉතින් ජාන පරිණාමනය සිදු කළ E. coli සෛල යොදා ගන්න පුළුවන් මේ සඳහා රෝපණ මාධ්‍යයක් ගැළපෙන රෝපණ මාධ්‍යයක් තුළ එය වර්ධනය සලස්වන්නට ඕනේ. අපි දන්න රෝපණ මාධ්‍යයක තියාගත්තම බැක්ටීරියා සෛල වේගයෙන් ගුණනය වෙනවා. ද්විඛණ්ඩනය මගින් වේගයෙන් ගුණනය වෙලා විශාල සෛල සංඛ්‍යාවක් සාද ගන්නවා. ඒ කියන්නේ එකම ආකාරයේ ප්‍රවේණික සමාන සර්ව සමාන වෙච්ච සෛල සමූහයක් හදා ගන්නවා. අපි ඒක ක්ලෝනයක් වශයෙන් සලකන්න පුළුවන්. ඒ සෑම බැක්ටීරියා සෛලයකම අර ජානේ පිටපතක් තියෙනවා. එහෙනම් ජානය දැන් පිටපත් රාශියක් සෑදිලා මේක අපි ජාන ක්ලෝනීකරණය කියලා කියන්න පුළුවන්. ඒ අනුව ඒ ජානය සහිත ඒ බැක්ටීරියා සෛල වලින් නිපදවන බැක්ටීරියා සෛල තුළ ජානය ප්‍රකාශයටපත් වෙනවා. ඒ අනුව ඒ සෛලේ ප්‍රකාශයටපත් වෙනකොට ඒ සෑදෙන හෝමෝනය ඒ බැක්ටීරියා සෛලේ විශේෂයෙන්ම අමුද්‍රව්‍ය සහ යන්ත්‍රණ භාවිතා කරමින් හෝමෝනය සංශ්ලේෂණය කරනවා. ඒ හෝමෝනය වහම බාහිර නිදහස් කරනවා. ඒ නිදහස් කරපු හෝමෝනය පුළුවන් වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගෙන පිරිසුදු කරලා පුළුවන් භාවිතයට ගන්න. ඉතින් වැදගත් රූප සටහනක් මා කැමැති ඔබට ඉදිරිපත් කරන්න. දැන් මේක හොඳින් අධ්‍යයනය කරන්න. මා වචනෙන් ප්‍රකාශ කළ දේ දැන් ඔබට දකින්න සලස්වලා තියෙනවා පැහැදිලි රූප සටහනකින්. ඔබ දකිනවා මෙතන මානව අග්න්‍යාශයක සෛල. ඒ අග්න්‍යාශයේ සෛලය තුළ තියෙනවා අදාළ වර්ණ දේහවලින් අදාළ ඡානය වෙන් කර ගන්න ඕනි. විශේෂයෙන්ම මේ ඉන්සියුලින් සඳහා වාකින ඡානය වෙන් කර ගන්න පුළුවන්. එදින්දිත් අපි රෙස්ට්‍රික්ෂන් න්යුක්ලියස් එන්සයිම් යොදාගෙන තමයි ඡානය වෙන් කරගන්නේ. ඊට පස්සේ ඒ ඡානය අපිට පුළුවන් බැක්ටීරියා සෛලයක ප්ලාස්මිඩයට ඇතුළු කරන්න. මේ බැක්ටීරියා සෛලයක් ඒ සෛලයේ මේ ප්ලාස්මිඩය ඒ ප්ලාස්මිඩයේ කොටසක් කපලා අයින් කරලා ඒ අනුව ඒ හිඩසට පුළුවන් මේ ඡානය
සම්බන්ධ කරන්න. ඔබ දන්නවා ජාන බද්ධ කරන්න පුළුවන් සම්බන්ධ කරන්න පුළුවන් ලයිගේස් එන්සයිමය මගින්. ජාන කපලා වෙන් කරන්නේ රෙස්ට්‍රික්ෂන් එන්ඩෝලියස් එන්සයිම් මගින්. මේ විදිහට සකසගත්ත ප්ලාස්මිඩය ඊට පස්සේ ඇතුළු කරනවා බැක්ටීරියා සෛලයකට. වෙනම යන්ත්‍රණ ක්‍රියාවලියක්, ඒක සංකීර්ණ ක්‍රියාදාමයක්. නමුත් අපි දැන් සලකලා තියෙනවා මේ ප්ලාස්මිඩය බැක්ටීරියා සෛලයක් තුළ තියෙන බව දකින්න පුළුවන්. දැන් ඊට පස්සේ කරන්නේ මේ බැක්ටීරියා සෛලයේ මේ ආකාරයෙන් මාධ්‍යයක රෝපණය කරනවා. රෝපණය කිරීමේදී සෛල ගණනාවක් සකස් වෙනවා. ඒ අනුව එක සෛලයක් පැහැදිලිව පෙන්වලා තියෙනවා. ඒ අනුව මේ සෛල තුළ ඒ ජානයේ පිටපත තියෙනවා. ඒ සෑම සෛලයකම මේ ජානයේ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීමෙන් අදාළ ඉන්සුලින් ප්‍රෝටීනය මේ බැක්ටීරියා සෛලවල තියෙන අමුද්‍රව්‍ය සහ යන්ත්‍රණ භාවිතයෙන් සංශ්ලේෂණය කර ගන්නවා. හැබැයි මේ හැදෙන හෝමෝනය බැක්ටීරියාවන්ට අවශ්‍ය නැහැ. මොකද කරන්නේ වහාම ඒ බැක්ටීරියා සෛලයෙන් බැහැරට මේ හෝමෝනය ස්‍රාවය කරනවා. මේ වගේ හැම සෛලයක්ම දැන් ඉන්සුලින් හෝමෝන නිපදවන කුඩා කර්මාන්ත ශාලාවක් වශයෙන් තමයි සලකන්න පුළුවන් වෙන්නේ. හැබැයි හැදෙන හෝමෝනය බැහැර කරනවා අදාළ රූපණ මාධ්‍ය තුල හෝමෝන සාන්ද්‍රණය නෙන වැඩි වෙනවා. ඉතින් අපිට පුළුවන් හෝමෝනය වෙන් කර ගන්න පුළුවන් නිසාරණය කරගෙන පවිත්‍රකරණය කරලා ඊට පස්සේ පුළුවන් අවශ්‍යතාවය අනුව බෙදා හැරීමේ හැකියාව තියෙනවා. ඉතින් වැදගත් ක්‍රියාදාමයක් අපි අධ්‍යයනය කළේ විශේෂයෙන්ම මානව ඉන්සුලින් නිපදවන ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් දැන් ලැබෙන්නට ඇති. ඉතා වැදගත් තවත් කර්මාන්තයක් මේ කෙඳි නිස්සාරණය කියන්නේ. ඒක පල් කිරීම කියලා සැලකනවා. පල් කිරීමට සුදු ජීවීන්ගේ දායකත්වය සඳහන් කරන්න. මොකද්ද මේ පල් කිරීම කියලා කියන්නේ? කාශ්‍යීය කඳන්, ලීයක් සහිත කඳන් අපි කාශ්‍යීය කඳන් කියලා කියනවා. ඒ කාශ්‍යීය කඳන් වල කෙඳි වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම කොහු වැනි පදාර්ථ පවතින අපි සැලකුවොත් විශේෂයෙන්ම පොල් පලාවරණය පොල් එලි කියලා අපි කියනවා. ඒ පොල් එලි වල තියෙන කෙඳි වෙන් කර ගැනීමට සඳහා මුලින්ම ලිහිල් කිරීමක් අවශ්‍යයි. ඒ කෙඳි ලිහිල් කිරීමේ ක්‍රියාදාමය සලකන්නේ පල් කිරීමේ හැටියටයි. එන මතක තියාගන්න කාශ්‍යීය කඳන් වල කොහු වැනි ශාක ද්‍රව්‍ය වල අඩංගු කෙඳි ලිහිල් කිරීමේ ක්‍රියාදාමය අපි නම් කරන්නේ පල් කිරීම වශයෙන්. මේ ශාකමය ද්‍රව්‍ය වලින් කෙඳි වෙන් කර ගැනීමට විෂම ಜಾතිය අන ඔබට වැදගත් සංකල්පයක් එනවා. විෂම ಜಾතිය. අපි පිළිතුරක් සකස් කරනකොට ඒ වචන භාවිතා කළේ නැත්නම් හරි අදහසක් එන්නේ නැහැ. විෂම ಜಾතිය ශුද්ධජීවී ගහණයක වියෝජන ක්‍රියාකාරීත්වය අපි ඉවහල් කර ගන්නවා. ඔබට අනිවාර්යයෙන් මේ මතක තබා ගැනීමට සිදු වෙනවා. විෂම ಜಾතියයි. ඇයි විෂම ಜಾතියයි කියලා කියන්නේ? කල්පනා කරන්න. විෂම ಜಾතිය කියන්නේ ඇයි? විශේෂයෙන් මෙතෙන්දී සමහර ස්වායු ශ්වසනය කරන ජීවීන් ඉන්නවා. ශුද්ධ ජීවීන් ඉන්නවා. සමහරු නිර්වාසනය කරන කණ්ඩායම් ඉන්නවා. මේ හැම කණ්ඩායම් වල දායකත්වයේ සහිතවයි මේ වියෝජනය වෙන්නේ. විශේෂයෙන්ම මේ වියෝජන ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිසරයේ සිදුවන ක්‍රියාකාරීත්වය. පොල් කෙඳි නිස්සාරණයේදී පළමුවෙන් මේ පොල් ලෙලි ජලය තුළ බහා ගිල්වා තබන්නට ඕනේ. විශේෂයෙන්ම මේ කෙඳි කර්මාන්තය විශේෂයෙන්ම කියන්නේ වැඩි වශයෙන් කෙරෙන කර්මාන්තයක් සමහර ප්‍රදේශවල පොල් ලෙලි බහුලව තිබෙනවා නම් පොල් කර්මාන්තයේ දෙන ප්‍රදේශවල පොල් ලෙලි බහුලව දකින්න පුළුවන්. ඒ පොල් ලෙලි අරගෙන ඒ ජලය තුළ බහා තබමින් පුළුවන් කෙඳි වෙන් කර ගන්න පුළුවන්. මෙතෙන්දී ඔබ දැනගන්න අවශ්‍යයි ඒ ජල ද්‍රාවණයක ඒ ජලය තුළ මේ පොල් ලෙලි ගිල්වා තැබීමේදී ඛණ්ඩායම් දෙකක් ප්‍රධාන වශයෙන් ඒ මත ක්‍රියාත්මක වෙනවා. ඒ ස්වායු බැක්ටීරියාවන්. මුලින් ස්වායු බැක්ටීරියා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්ව නිර්වායු බැක්ටීරියාවන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ බැක්ටීරියාවන්ට විශේෂම හැකියාවක් තිබෙනවා පෙක්ටේට් පෙක්ටින් වියෝජනය කරන්න ජීර්ණය කරන්න පුළුවන් එන්සයිමයක් ස්‍රාවය කරන්න. අපි එන්සයිමය සලකනවා පෙක්ටිනේස් කියලා. මේ තියෙන්නේ පෙක්ටිනේස් එන්සයිමය මගින් ඒ පෙක්ටේට් පෙක්ටින් ජල විච්ඡේදනය කරලා සරල තත්ත්වයට පත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි මේ කෙඳි වෙන් කර ගැනීමේ පල් කිරීමේ ක්‍රියාදාමයේදී පෙක්ටිනේස් එන්සයිමය ස්‍රාවය කිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ ක්ලොස්ට්‍රීඩියම් විශේෂ, සියුඩෝමෝනාස් විශේෂ, මේ ඇක්‍රොබැක්ටර් මේ වගේ නම් අතිරේකව ලබා තිබුණු නම් තුනක් මේ තියෙන්නේ. ඔබට මේ නම් මෙච්චර වැදගත්කමක් නැහැ. නමුත් ඔබ දැනගත යුතුයි මෙවැනි උදාහරණ කීපයක් මා දීලා තියෙනවා. නමුත් මේ උදාහරණ සම්පත් ග්‍රන්ථයේ අදාළ වෙන්නේ නැති නිසා ඒ ගැන අවධානය යොමු කිරීම අවශ්‍ය වන්නේම නැහැ.
ඔබට අවස්ථාවක් තියෙනවා දැක බලා ගන්න. මම මේ පල් කිරීම කියන දේ සඳහන් කළාට පොල්ලෙලි පල් කරනවා කියලා කිව්වට සමහර දූපතුන්ට මේ ගැන අවබෝධයක් ලැබෙනවා මදි වෙන්න පුළුවන්. මම හිතනවා මේ රූපරාමයෙන් ඒ தත්වය මගහැරියාවි කියලා. මේ තිබෙන්නේ විශාල වශයෙන් මේ කෙන්දි කර්මාන්තයේ දෙන ප්‍රදේශින් ලබාගත් ඡායාරූපයක්. ඔබ දකිනවා මේ තියෙන්නේ වතුර සහිත ජලාශයක ස්වභාවය. ඒ අනුව පොල්ලෙලි ක්‍රමවත්ව ඊටාම ක්‍රමවත්ව පොල්ලෙලි සමූහයක් අසුරලා තියෙනවා. හැබැයි සුද්ධ ජීවීන්ට ළඟා වෙන්න පුළුවන් ආකාරයේ යම් පරතර සහිතව ක්‍රමවත් ලෙස ඒ පොල්ලෙලි අසුරා තබලා තිබෙනවා. තා වැදගත් වෙනවා මේ ආකාරයෙන් රඳවා තබන එක. හැබැයි මෙතෙන්දී මේ පොල්ලෙලි ස්වභාවය අනුව පවතගෙන කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. මාස කීපයක් වෙන්න පුළුවන්. මාස 4ක් 5ක් වෙන්න, මාස 6ක් 7ක් වෙන්න පුළුවන්. ඒ අනුව වඩා හොඳට ක්‍රියාකාරී වෙනවා නම් ශුද්‍ර ජීවීන් ඉක්මනින් මේ පල් කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේ විදිහට පල් කරගත්ත ඒ කියන්නේ පල් වෙච්ච වගේම කෙඳි ලිහිල් කරගත්ත පොල් එලි පස්සේ තලලා ඒවා තියෙන කොහොබත් ඉවත් කර ගන්න පුළුවන්. ඒ අනුව කෙඳි වෙන් කර ගැනීම පහසු වෙනවා. ඊටම වැදගත් තවත් නිෂ්පාදනයක් ජීව වායු නිෂ්පාදනය කිරීම. මේ ජීව වායු කියලා කියන්නේ කාබනික අපද්‍රව්‍ය මත විශේෂම ශුද්ධ ජීවීන්ගේ නිර්වායු වියෝචනයෙන් ලැබෙන වායු මිශ්‍රණයක්. වැඩි වශයෙන් තියෙන්නේ මීතේන නැත්නම් මෙතේන් වායුව. තවත් අමතරව වායු කීපයක් එකතුවක් වශයෙන් සලකන්න පුළුවන්. ඉතින් ඔබ දැනගත යුතුයි අනිවාර්යයෙන්ම ජීව වායු නිෂ්පාදනයේදී මෙන්න මේ පරිවර්තන දෙක කාබනික අපද්‍රව්‍ය මත ඇස්ට්‍රොජෙනික බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් ලැබෙනවා. ඒ වගේම කාබනික අපද්‍රව්‍ය මත මෙතනොජෙනික බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් මීතේන් ලැබෙනවා. ඔබට දලාද අවබෝධයක් ඇති මේ මෙතනොජෙනික් බැක්ටීරියා ගැන නම්. මීතේන් නිපදවන මෙතනොජෙනික් බැක්ටීරියා නම් අවබෝධයක් ඇති. නමුත් මේ ඇස්ට්‍රොජෙනික් බැක්ටීරියා ගැන අවබෝධයක් ඊතරම් නැතුව ඇති. විශේෂයෙන්ම ඇසිඩික් අම්ලය පවා සාද ගැනීමේ හැකියාවක් තියෙනවා මේ බැක්ටීරියාවන්ට. මේදී අපි ප්‍රතිඵල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් සලකලා තියෙනවා. ඒ අනුව තමයි එකතු වෙලා ප්‍රතික්‍රියාකාරීත්වයෙන් මීතේන් සකස් වෙන්න පිළියෙල වෙන්නේ. ජීව වායු නිෂ්පාදනය කරන අන්දම සැකෙවින් විස්තර කරන ප්‍රශ්නයක් ලැබුණොත් අපි තම සැකෙවින් සලකමු කුමක්ද වෙන්නේ කියලා. විශේෂයෙන්ම කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝචනයෙන් ජීව වායු ලබා ගන්න පුළුවන්. හැබැයි මේ සඳහා වැදගත් වෙන නිර්වායු ජීරක කුටීරයක්. නිර්වායු ජීරක කුටීරය ගැඹුරු කුටීරයක් සලකන්න පුළුවන්. ඒකේ අභ්‍යන්තර නිර්වායු තත්ත්වයක් තියා ගන්න ඕනේ. ඒ නිර්වායු ජීරක ටැංකිය තුළට අපද්‍රව්‍ය විශේෂයෙන්ම ගොම ඒ වගේ පිදුරු ගෘහස්ථිත අපද්‍රව්‍ය යොදන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මේ නිර්වායු ජීරක ටැංකියක නිර්වායු තත්ත්වයක් තියෙන්නට ඕනේ. ඒ අනුව විශේෂයෙන් මෙතනොකොකස් බැක්ටීරියාවන් මෙතනොජෙනික් බැක්ටීරියාවන් මේ නිර්වායු ජීරක ටැංකිය තුළ හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ජීව වායු මිශ්‍රණය ප්‍රතිඵල කරනවා. ජීව වායු තුළ මොනවද අඩංගු වෙන්නේ වැඩි වශයෙන්? මෙතේන් වැඩි වශයෙන් පවතිනවා. ඒ වගේම නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් සුළු වශයෙන් පවතින්න පුළුවන්. ඒ වගේම ඔබ අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි මේ ඇස්ට්‍රොජෙනික් බැක්ටීරියාවන්ගේ සහ මෙතනොජෙනික් බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වයේ තත්ත්වයන්. දැන් ඔබට මා කැමති ඉදිරිපත් කරන්නට විශේෂයෙන්ම මේ ජීව වායු ජනකයක ක්‍රියාකාරීත්වය සරල ඉදිරිපත් කිරීමක්. ඒ වැඩසටහනේදී ඔබ ඒ දර්ශනිත ඔබ දකිනවා විශේෂයෙන්ම ජීරක තටාකයකට එකතු වෙන ආකාරයේ අපද්‍රව්‍ය අනතුරුව බැක්ටීරියා අනුග්‍රහයෙන් ජීව වායු මිශ්‍රණය සෑදෙනවා. වාසිත කුටීරයක තැන්පත් වෙනවා. ඒ වගේම නිර්වායු ජීරක කුටීරය තුළ එකතු වෙන වියෝජන එකතු වෙන ද්‍රව්‍යයන් පුළුවන් පොහොර වශයෙන් භාවිතා කරන්න. බලමු මේ රූපසටහන් පෙළ. දැන් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා මෙතනොජෙනික් බැක්ටීරියාවන් උදාහරණ සපයන්න කියලා. මම පැහැදිලිව සඳහන් කළ යුතුයි මේ මෙතනොකොකස් විශේෂ, මෙතනොබැක්ටීරියම් විශේෂ, මෙතනොසාසිනා, මෙතනොස්පිරුලම් මේ නම් එකක්වත් අපේ සම්පත් ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ නම් පිළිබඳ ප්‍රශ්නයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නම් කිසිවක් ඔබට සඳහන් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම කල්පනා කළා ඔබට අතිරේක දැනුමක් ලබා දීම වැදගත් වෙනවා කියලා මේ මාතෘකාවේදී. මෙතනොජෙනික් බැක්ටීරියාවන්ගේ මෙතනොකොකස් ගැන ඔබට යම්සේ අවබෝධයක් තියෙනවා. මොකද මේක ආකි බැක්ටීරියාව.
ඒ ආකියා කියන රාජධානිය අධ්‍යයනය කරනකොට මේ නම ඔබට ලැබිලා තියෙනවා. නමුත් මෙතෙන්දී අපි සඳහන් කළා මෙතනජන බැක්ටීරියාවක් වශයෙන් උදාහරණයක් හැටියට. මේ නම් හතරම සම්පත් ග්‍රන්ථයේ අඩංගු නොවන බව සඳහන් කළ යුතුයි. දැන් ජීව වායුවට අදාළ වායු මිශ්‍රණයේ අදාළින් මොනවද ප්‍රශ්නයක් ලැබුණොත් ජීව වායුවේ විශේෂ මීතේන් 50% 80% අතර ප්‍රතිශත පරාසයකින් අඩංගු වෙනවා. වැඩි වශයෙන් තියෙන මීතේන්. ඒ වගේම නයිට්‍රජන් වායුව, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් අඩංගු වෙනවා. ඉතින් ජීව වායුවේ ප්‍රායෝගික වැදගත්කමක් සඳහන් කරන්න කිව්වොත් විශේෂම ජීව වායුව පුළුවන් දහන පෝෂක වායුවක් ඒ වගේ විදුලිය උත්පාදනය සඳහා පුළුවන් භාවිතයට ගන්න. ජෛව ඉන්ධන පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. මොකද අපි දන්නවා අපිට ලොකු විශාල ප්‍රශ්නයකට අපි මුහුණ දෙමින් ඉන්න අනාගතයේට මොකද ෆොසිල් ඉන්ධන වේගයෙන් විනාශයටපත් වෙනවා පරිභෝජනය ලබා ගන්නවා. මිනිසා ඊ타මත්ම ප්‍රබල ආකාරයට ෆොසිල් ඉන්ධන භාවිතයට ගනිමින් ඉන්නවා. ඒ අනුව ෆොසිල් ඉන්ධන වලට විශාල තර්ජනයක් එල්ල වෙනවා. මොකද ෆොසිල් ඉන්ධන ජනනය වෙන්නේ ඉතා අඩු වේගයකින්. නමුත් පරිභෝජනය කරන වේගය භාවිත කරන වේගය ඉතා වේගවත් වැඩි. ඒ නිසා යම්සි කාල වකවානුවකදී අනිවාර්යයෙන්ම මේ ෆොසිල් ඉන්ධන වල අවසානයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනකොට අපිට යම්සි විකල්ප බල ශක්තියින් වෙත අපි අවධානය යොමු වෙලා තියෙන්නට ඕනේ. ඒ අතින් ජෛව ඉන්ධන ඉතා වැදගත්කමක් තියෙනවා. මේ ජෛව ඉන්ධන නිෂ්පාදනයේට ශුද්ධජීවීන්ගේ දායකත්වයේ පිළිබඳ සැකවින් සඳහන් කරන්න හෝ විසඳීමක් ලබා දුන්නොත් ප්‍රශ්නයක් අපිට දල වශයෙන් පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සංකල්ප දෙකක් දෙන්න පුළුවන්. විකල්ප බලශක්ති ප්‍රබව ලෙස මේ ජෛව ඉන්ධන නිපදවා ගැනීමට විවිධ පරීක්ෂණ දැන් කෙරෙනවා. විවිධ පරීක්ෂණ කෙරෙනවා මේ ජෛව ඉන්ධන නිපදවා ගැනීම සඳහා. ඒ වගේම බ්‍රසීලයේ ඉතා වැදගත්කමක් තියෙන බ්‍රසීලයේ මේ උක්ෂාක වගාව හොඳින් කෙරෙනවා. ඒ බ්‍රසීලයේ මේ උක්ෂාක වගාවේ ලැබෙන ඒ පැසීමට භාජනය කරලා උක්ෂාක බැසීමට භාජනය කරලා ශුද්ධ ජීවීන් මගින් විශේෂම එතනෝල් නිපදවීමට ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. එයාගේ එතනෝල් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ එතනෝල් සහ බීටනෝල් පුළුවන් භාවිතා කරන්න ජෛව ඉන්ධන වශයෙන්. ඒ වගේම තවත් ක්ෂේත්‍රයක් තමයි ශුද්ධ ඇල්ගී වලින් මේ ජෛව ඩීසල් සාධන ක්‍රියාකාරීත්වය. ඇත්තටම වර්තමානයේ වෙනකොට මේ සම්බන්ධ විවිධ පරීක්ෂණයන් කෙරෙනවා. ඔබටත් ඔබගේ නිර්දේශයේ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ මගේ මතකයේ හැටියට ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා මේ ජෛව ඩීසල් කොහොමද නිපදවන්නේ කියන එක. ඒ අනුව ශුද්ධ ඇල්ගී වලින් මේ ජෛව ඩීසල් නිපදවා ගැනීමේ පරීක්ෂණයන් ඉතා සාර්ථකව සිදු වෙමින් පවතිනවා. ඒ වගේම තව වැදගත් තමක් තමයි මේ ජාන විකරණය කරන ලද බැක්ටීරියාවන්. ජාන විකරණ බැක්ටීරියාවන්ගෙන් විශේෂයෙන්ම ඉරිඟු කඳන් වල තියෙන සෙලියුලෝස් ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම නිපදවලා තියෙන. ඒ වගේම ඒ ඉරිඟු කඳන් වල තියෙන සෙලියුලෝස් ඇසුරෙන් විශේෂයෙන්ම මෙතනෝල් සහ බීටනෝල් නිපදවා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. පරීක්ෂණ මත ඉතා සාර්ථකව ඒ පරීක්ෂණයන් සිදු වෙනවා. ඒ වගේම අපි දැනගත යුතුයි ප්‍රධාන ජෛව ඉන්ධනයක් වශයෙන් මේ මොහොතේදී සැලකන්නේ එතනෝල් කියන සංයෝගයයි. ඒ ප්‍රධාන ජෛව ඉන්ධනයක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. ඉතා වැදගත් තවත් කර්මාන්තයක්. මොකද්ද මේ කර්මාන්තය? බේකරි කර්මාන්තය. බේකරි නිෂ්පාදන සඳහා ශුද්ධ ජීවීන්ගේ දායකත්වයක් ලැබෙනවා. මේ අතරින් වැදගත්ම ශුද්ධ ජීවියා වෙන්නේ සැකරොමයිසිස් සෙරිවිසියේ. මම මේ ශුද්ධ ජීවියා විශේෂයෙන්ම සැකරොමයිසිස් සෙරිවිසියට මම විශාල කැමැත්තක් දක්වනවා. මොකද සමස්ත වශයෙන් බැලුවම සමස්ත ජෛව ගෝලයේම කර්මාන්ත හා සම්බන්ධ ප්‍රධානම ශුද්ධ ජීවියාසේ සලකන්න පුළුවන් සැකරොමයිසිස් සෙරිවිසියේ. කර්මාන්ත ලෝකයේ අංක 1 ශුද්ධ ජීවියා තමයි සැකරොමයිසිස් සෙරිවිසිය. මෙතෙන්දී සැකරොමයිසිස් සෙරිවිසිය යොදා ගන්නවා ඒ යීස්ට් වශයෙන් නම් කරන්න පුළුවන්. ඒ පැසීමේ ක්‍රියාකාරීත්වයේදී ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ වගේ මෙතිල් මධ්‍යසාරය. ඉතින් මේ එතිල් මධ්‍යසාරයේ වාෂ්පල යනවා පිටි මිශ්‍රණය රත් කිරීමේදී. ඒ වගේම පිටි මෝලිය කියලා සලකන්නේ අත වශයෙන්ම පිටි මිශ්‍රණය. ඒ පිටි මිශ්‍රණයට විවිධ සංඝටක එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම පිටි මිශ්‍රණයට සීනි පොඩ්ඩක් ඒ වගේම මාචරින් වගේ එකතු කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව පිටි මෝලිය තමයි
ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ පැසීමේ සම්බන්ධ වෙනවා. සැකරොමයිස් සෙරිවිසිය තමයි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ශුද්‍ර ජීවියා. බේකරි නිෂ්පාදන සඳහා ශුද්ධ ජීවීන්ගේ ජෛව තාක්ෂණ උදාගෙන ආකාරය ගැන සඳහන් කරන්න කියලා අපි සැලකුවොත් එතෙන්දී අර අනන ලද පිටි මිශ්‍රණය සීනි සහිත මිශ්‍රණයට යීස්ට් කලවම් කරලා තියෙනවා. ඒ අනුව පැසීමට භාජනය වෙනවා. ඒ වගේම තමයි මේ පිටි මෝලිය සාධාරණ විශේෂයෙන්ම තිරිඟු වලින් ලබා ගන්න පිටි වලින්. අපි දන්නවා පිටි වල තියෙන විශේෂයෙන්ම පිෂ්ඨය. ඒ පිෂ්ඨය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. පිෂ්ඨය තමයි පිටිවල වැඩි වශයෙන් පවතින. ඊට අනුව සැකරොමයිසිස් සෙරිවිසියට ප්‍රශ්නයක් තියෙන පිෂ්ඨය මත ක්‍රියාත්මක වීම. අපි සීනි කලවම් කරන්නේ ඒ සැකරොමයිසිස් ක්‍රියාකාරීත්වය වඩා හොඳින් සිදු කර ගැනීමට. අපි යම් කාල සීමාවක් තියාගන්නවා පිටි මෝලයේ ඇතුළ මොකද වෙන්නේ? නිර්වාය තත්ත්වයක් ලබා දීලා තියෙන පිටි මෝලයේ තුළ එන සැකරොමයිසිස් සෙරිවිසියේ ක්‍රියාත්මක වෙන නිර්වාසනය කරමින් ක්‍රියාත්මක වෙලා කාබන් ඩයොක්සයිඩ් සහ එතනෝල් නිකුත් කරනවා. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් බුබුලු වශයෙන් බැහැර වීමේදී යම් සාවිර බවක් ලැබෙනවා පිටි මිශ්‍රණයට. ඒ අනුව පිටි පිපීමේ ක්‍රියාදාමයට වැදගත් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රසාරණය. ඒ වගේම රත් කිරීමේදී මධ්‍යසාර වාෂ්පල ඉවත් වෙලා යනවා. අපි මේ දක්වා සාකච්ඡා කළා පැහැදිලිවම කර්මාන්ත 15ක් ගැන. ඒ කර්මාන්ත 15 නිෂ්පාදන 15 සම්බන්ධයෙන් ශුද්ධ ජීවීන්ගේ දායකත්වය මැනවින් අපි අවබෝධ කරගෙන තිබෙනවා. දැන් අපේ අවධානය යොමු කරන්න කැමති පරිසර කළමනාකරණය පිළිබඳව. අපි ජීවත් වන මේ වටපිටාවේ ඒ වැදගත්කම ඒ පරිසරය පවත්වා ගැනීමේදී තව වැදගත් වූ ක්‍රියාදාම දෙකක් තිබෙනවා. ඒ තමයි ජෛව ප්‍රතිකර්මණය වගේම ඝන අපද්‍රව්‍ය පිළියම් කිරීම. විශේෂයෙන්ම අපින් ප්‍රශ්නයක් නැගෙනවා නම් පරිසර කළමනාකරණයේදී ශුද්ධ ජීවීන්ගේ භාවිත දෙකක් සඳහන් කරන්න කියලා කිව්වොත් අපි අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු වන්නේ මේ භාවිතයන් දෙක පමණයි. ජෛව ප්‍රතිකර්මණය ඝන අපද්‍රව්‍ය පිළියම් කිරීම. මොකද ජෛව ප්‍රතිකර්මණය කියලා කියන්නේ? ඇතරම ස්වභාවික පරිසරය තුලත් මේ ජෛව ප්‍රතිකර්මණය සිදු වෙනවා. ඒ සඳහා විශේෂයෙන් වැදගත් වෙන්නේ වියෝජක ශුද්‍ර ජීවීන්. විශේෂයෙන්ම දිලීර සහ බැක්ටීරියාවන් සම්බන්ධ වෙනවා මේ ජෛව ප්‍රතිකර්මන ක්‍රියාකාරීත්වය සඳහා. දූෂක ඉවත් කිරීමට සහ හායනයට හෝ විෂ හරණයට ජීවීන් භාවිතා කිරීමේ තාක්ෂණය අපි සලකනවා ජෛව ප්‍රතිකර්මණය කියලා. ඉතින් මේ ඉදිරිපත් කිරීමේදී පිළිතුරක් හැටියට අනිවාර්යයෙන්ම මේ දූෂක ඉවත් කිරීම කියන සංකල්පය එන්න ඕනේ. ඒ වගේම තමයි විෂ හරණීය සංකල්පය එන්න ඕනේ. ඒ වගේම මේ සඳහා භාවිතා වන ක්‍රියාකාරීත්වයක් හැටියට ජෛව ප්‍රතිකර්මණය නම් කරන් සඳහන් කරන්න පුළුවන්. මේ ජෛව ප්‍රතිකර්මණය ප්‍රායෝගික විදින අවස්ථාවන් දෙකක් සඳහන් කරන්න කියලා ප්‍රශ්නයක් ලැබුණොත් අපි අවධානය යොමු වෙනවා මේ තෙල් ඉහිරුම් සඳහා. මොනවද මේ තෙල් ඉහිරුම් කියලා කියන්නේ? සාගරයට දැවි තෙල් මුදාහරින අවස්ථාවන් තියෙනවා. නැව් වලින් දැවි තෙල් මුදාහරින්න පුළුවන්. ඒක ගැලපෙන්නේ නැහැ ක්‍රියාදාමය. සමහර විටක අතුනෝමතිකව ඒ දැවි තෙල් යොදාන්න පුළුවන් සාගරයට. ඒ වගේම තෙල් රැගෙන යන තෙල් ප්‍රවාහනය කරන නැවකට අනතුරක් සිදු වුණොත් විශාල වශයෙන් තෙල් බැහැරට කාන්දු වෙනවා. එවැනි අවස්ථාවකදී ඒ සමස්ත සාගරීය ප්‍රදේශයක් පුරා තෙල් පැල්ලමක් හැටියට ඉහිරුමක් හැටියට ව්‍යාප්ත වෙනවා. ඒ කලාපයේම එතකොට ජෛව විවිධත්වයට හානි වෙනවා. ඒ හානි වීම තුළ විශේෂයෙන්ම දැන් තෙල් ඉහිරුමක් තිබුණොත් සාගරයට ලැබුණොත් එහෙම ඒ සාගරයේ ප්‍රදේශයේ ජීවත් වෙන මත්ස්‍යයන්ගේ ජලක්‍රම වල තෙල් තැම්පත් වෙලා සසුන ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පක්ෂීන්ගේ පියාපත්වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහින් බැලුවොත් තෙල් ඉහිරුම් හරිම ප්‍රශ්නයක් තෙල් ඉහිරුම් විතර ප්‍රශ්නයක් මතුවෙනවා පරිසර ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් අපි එතෙන්දී උත්සාහ කරන්න ඕනේ කොහොමද මේ තෙල් ඉහිරුම් ඉවත් කරගන්නේ කියලා. දැනට පරීක්ෂණ සාර්ථක වෙලා තියෙනවා මේ තෙල් ඉහිරුම් වලින් විෂ ලෝහ අපද්‍රව්‍ය කාබන් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මේ ජලය ප්‍රතිකර්මණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ජෛව ප්‍රතිකර්මණය සාර්ථක වෙලා තියෙනවා. විශේෂයෙන්ම තෙල් ඉහිරුම් වල තෙල් ඉවත් කිරීම සඳහා සුදු ජීවීන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඒ වගේම ආහාර සැකසුම් සහ රසායනික පිරියත්වල ඒ සෑදෙන අපජලය ඒ අපජලයත් එකතු වෙනවා බාහිරයට. ඒ අපජලයත් පිරියම් කිරීමේදී පවිත්‍රකරණයේදී සුදු ජීවීන්ගේ දායකත්වය යොදා ගන්න පුළුවන්.
දැන් ඔබගේ අවධානය කැමැති යොමු කරන්නට මෙන්න මේ ඇටෝම දෙසට. ඛනිජ තෙල් වියෝජනයේදී සියුඩොමොනාස්ගේ හැකියාව පරීක්ෂා කිරීමට සරල ක්‍රියාකාරකමක් වශයෙන් තමයි මේක හඳුන්වලා තියෙන්නේ. ඇත්තටම මේ ක්‍රියාකාරකම අපේ නිර්දේශයට අදාළ වෙන්නේ නැහැ. මම මේක උමනාවෙන් ඇතුළත් කරලා තියෙන්නේ ඔබගේ අවධානය සඳහා යොමු කිරීම සඳහා. විශේෂයෙන්ම අපි දන්නවා ඔබ විවිධ ක්ෂේත්‍රයන්ට අනාගතයේ යොමු වේවි. එතමුන් පර්යේෂකයන් වශයෙන් තව වැදගත් පියවරක් ඉටු කරයි. සමහරු කැමති ඒ ක්ෂේත්‍රයේ කරා යොමු වෙන්නට. ඉතින් මේ වගේ සුළු ක්‍රියාකාරකම් වලින් තමයි විශාල නිෂ්පාදනය එළි දැකලා තියෙන්නේ. සුළු සුළු ක්‍රියාකාරකම් පුළ නිර්මාණය කරන්න පුළුවන්. ඒ ක්‍රියාකාරකම් ලැබෙන ප්‍රතිඵලය අනාගත විශාල කර්මාන්තයක් දක්වා ව්‍යාප්ත කරන්න පුළුවන්. දැන් මේ ප්ලාස්ටිකුව තුළ තෙල් කලාප ගොනුවක් තිබෙනවා. මේ ප්ලාස්ටිකුවෙත් ඒ හසම තෙල් ගොනුවක් තැන්පත් වෙලා තියෙනවා. ඒ අනුව සියුඩොමොනාස් විශේෂය ඇතුළත් කරලා තියෙනවා මෙන්න මේ ඇටෝම තුළට. ඉතින් යම්සි කාලයක් ලබා දෙනකොට මේ සියුඩොමොනාස් මේ බැක්ටීරියාවන් පුළුවන් මේ තෙල් වියෝජනය කරලා ජලය ලබා දෙනවා. ඒ අනුව ජලය එකතු වෙනවා. මේ ඇටෝමේ අපි දකිනවා මේ තත්ත්වය පැහැදිලිව. ඒ වගේ මේ ඇටෝමේදී ඒ තෙල් ටික ආකාරයෙන් පවතිනවා. සියුඩොමොනාස් ඊ타මත්ම ප්‍රාතිහාර්යයක් පාන ජීවියෙක්සේ සලකන්න පුළුවන්. ඇත්තටම සියුඩොමොනාස් මේ වෙනකොට විවිධ කර්ම සඳහා භාවිතවට තවත් වැදගත් ශුද්‍ර ජීවියෙක්. සියුඩොමොනාස් පුඩිඩා තමයි තාම සාර්ථක වෙලා තියෙන්නේ මේ තෙල් ඉහිරුම් වලින් තෙල් ඉවත් කිරීම සඳහා. විශේෂයෙන්ම මේ තෙල් ඉහිරුම් ඉතා වැදගත් තෙල් ඉහිරුම් වලින් තෙල් ඉවත් කිරීමේදී වැදගත් වෙන ශුද්ධ ජීවියෙක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන් සියුඩොමොනාස් විශේෂ. ඝන අපද්‍රව්‍ය පිළියම් කිරීම ගැන අපි අවධානය යොමු වෙන්නට අවශ්‍යයි. ඝන අපද්‍රව්‍ය පිළියම් කිරීමේදී කොම්පෝස්ට් සෑදීම ගැන සලකන්න පුළුවන්. කොම්පෝස්ට් සෑදීමේදී සවායු වැදගත් මෙන්න මේ සංකල්පය සවායු ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය භාවිතයට ගන්න. විශේෂයෙන්ම කොම්පෝස්ට් සෑදීමට යොදාගන්නේ සවායු ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ අනුව කොම්පෝස්ට් සෑදෙනකොට කාබනික ද්‍රව්‍ය හායනය වෙලා හියුමස් වලට වැනි සමාන ස්ථායි ද්‍රව්‍ය සෑදෙනවා. ඒ වගේම තමයි කසල සුසංහිතව අසුරවන්න පුළුවන්. විශේෂයෙන්ම භූ පෙරවුම් සකස් කිරීමේදී විශේෂයෙන්ම භාවිතයට ගන්න බැරි අවකාශයන් තියෙනවා. ඉතින් එවැනි යොදා ගන්න බැරි අවකාශවලට සුසංහිතව හොඳින් අසුරවන්න පුළුවන් මේ කසල ඒ අනුව ඒ ගොඩවල් වශයෙන් හෝ නැත්නම් තැම්පත් කරන්න පුළුවන් බලවල් වල ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා නිර්වායු මෙතනජනික බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා නිර්වායක ජීර්ණයක් සිදු වෙලා මීතේන් වායුව ජනනය වෙනවා. ඉතින් ඇතැම් අවස්ථාවල මේ මීතේන් එකතු වෙලා පිපිරි යන අවස්ථාවන් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව කසල සුසංහිත වැසිරු භූපිරම් වල විශේෂයෙන්ම නිර්වායු මෙතනජනික බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය වැදගත් වෙලා තියෙනවා. අපි තවත් වැදගත් කර්මාන්තයක් කෘෂි කර්මාන්තය. ඒ කෘෂි කර්මාන්තයට අදාළ ශුද්ධ ජීවීන්ගේ යෙදීම් තුනක් සඳහන් කරන්න කියලා මේ විෂය පාරාසයන් සඳහන් කළොත් අපිට මෙන්න මේ මාතෘකාවත් මෙන්න මේ කරුණු තුන සලකන්න වෙනවා. කෘෂි කර්මාන්තයට මෙන්න මේ ක්ෂේත්‍රයන් තුන වැදගත් වෙලා තියෙනවා. ජෛව පොහොර ලෙස භාවිතා කිරීම, ජෛව පළබොද නාශක ලෙස භාවිතා කිරීම, කොම්පෝස්ට් සෑදීම. නම් කෘෂි කර්මාන්තයට ශුද්ධ ජීවීන්ගේ මහඟු දායකත්වයක් ලැබෙනවා. ඒ දායකත්වයන් ලැබෙන ආකාර තුනක්, ක්ෂේත්‍රයන් තුනක් සඳහන් කරලා තියෙනවා. ජෛව පොහොර වශයෙන්, එවැගේම ජෛව පළබොද නාශක වශයෙන්, එවැගේම කොම්පෝස්ට් සෑදීමේදී කෘෂි කර්මාන්තයට අදාළව ශුද්ධ ජීවීන්ගේ වැදගත්කම් ලැබිලා තියෙනවා. වැදගත් වෙලා තියෙනවා. බලමු ජෛව පොහොර ගැන. ඔබට පොහොර ගැන යම් අවබෝධයක් තියෙනවා. පොහොර ලින් කරන්නේ කොහොමද? පසේ තියෙන පෝෂක පදාර්ථ මදි වෙනකොට ශාකය උණුතා ලක්ෂණ නිරූපණය කරනවා. ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම බාහිරින් අපේ khනිජ සම්පත් khනිජ පෝෂක යොදන්න වෙනවා පසට. ඒ යොදන khනිජ පෝෂක බාහිර යොදන khනිජ කොටස් අපි නම් කරන්නේ මුලද්‍රව්‍ය නම් කරන්නේ එකතු නම් කරන්නේ පොහොර වශයෙන්. ඉතින් ගොවි මහත්තුන් කැමති ඉක්මනින් තමන්ගේ වගාව වැඩි දියුණු කරගන්න. ඒ නිසා සමස්ත වශයෙන් කැමති රසායනික පොහොර භාවිතයට යන්න. නමුත් අපි දන්නවා
රසායනික පොහොර භාවිතයේදී අතිරේක ප්‍රශ්න රාශියක් මතුවෙනවා. පරිසරය දූෂණය වෙනවා, අපවිත්‍ර වෙනවා, පස්සේ ඉන්න ශුද්‍ර ජීවීන්ට අහිතකර වෙන්න පුළුවන්, කෘත්‍රිම තත්ත්වයක් පස්සේ ඇති වෙනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේ මේ ජෛව පොහොර පිළිබඳව අවධානය වැඩි වෙලා තියෙනවා. මේ ජෛව පොහොර ආකාර 3ක් නම් කරන්න කිව්වොත් අපි ගාව මේ පිළිතුර තියෙනවා ෆොස්ෆේට් ද්‍රව්‍යකාරක බැක්ටීරියා. මොන වැදගත් සංකල්පයක්. ෆොස්ෆේට් ද්‍රව්‍යකාරක බැක්ටීරියා. ඒ වගේම දිලීරක මූල සංගමය. ඒ වගේම තමයි නයිට්‍රජන් තිරකාරී ශුද්‍ර ජීවී. ඒ වගේම ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියාවන්. මේ ජෛව පොහොර පිළිබඳව අපේ අවධානය වැඩි කරන්න ඕනේ. මේ ජෛව පොහොර සංකල්පයෙන් ප්‍රශ්නයක් ලැබුණොත් අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ පිළිතුර සඳහන් කරන්න සිදු වෙනවා. ෆොස්ෆේට් ද්‍රව්‍යකාරක බැක්ටීරියා කියන එක ළමුන්ට සාමාන්‍යයෙන් අමතක වෙන්න පුළුවන් තැනක්. ෆොස්ෆේට් ද්‍රව්‍යකාරක බැක්ටීරියා. අපි නිකන් සඳහන් කරන්න එපා මේ ෆොස්ෆේට් බැක්ටීරියා කියලා. කියන්න ඕනේ ෆොස්ෆේට් ද්‍රව්‍යකාරක බැක්ටීරියා. ඒ වගේම දිලීරක සංගමය. නයිට්‍රජන් තිරකාරී ශුද්‍ර ජීවීන් ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියා. බලමු දැන් මේ ෆොස්ෆේට් ද්‍රව්‍යකාරක බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. විශේෂයෙන්ම මේ බැක්ටීරියාවන් සහ දිලීර මගින් පසට ෆොස්ෆරස් ද්‍රව්‍යකාරක නිදහස් කරනවා. විශේෂයෙන්ම මේ කාබනික අම්ල තමයි නිදහස් කරන්නේ. ඒ නිදහස් වෙන කාබනික අම්ල නිසා මොකද වෙන්නේ? ෆොස්ෆරස් සහිත ඛනිජ දියවීමක් සිදු වෙනවා. ඒ යොදන බාහිර යොදා නිදහස් කරන ෆොස්ෆේට් ජීර්ණය කරන කාබනික අම්ල නිසා ෆොස්ෆරස් සහිත ඛනිජ පහසුවෙන්ම දියවී යනවා. ඒ දියවන ද්‍රව්‍යයන් පාංශු ද්‍රාවණයට එකතු වෙනවා, ෆොස්ෆරස් එකතු වෙනවා. ඉතින් ශාක මූල පද්ධතියට පහසුවෙන් පුළුවන් ඒ ෆොස්ෆරස් අවශෝෂණය කරගන්න. ඒ වගේමයි දිලීරක මූල සංගමය. ඔබ මේ දකින්නේ තා පැහැදිලි රූප රාමුවක් දිලීරක මූල සංගමය පිළිබඳව. දිලීරක මූල සංගමයට මයිකොරයිසා කියලා කියන්න පුළුවන්. ඒ අනුව මේ දිලීරක මූල සංගමය විශේෂයෙන්ම සකස් වෙලා තියෙන්නේ බීජ ශාක මුලක් සමග පාංශු දිලීරවල එකතුවක් වශයෙන් සලකන්න පුළුවන් මේ සංගමය. විශේෂයෙන්ම මේ පාංශු දිලීර මේ ආකාරයේ මුල වට ඇතිලා ඒ අනුව මේ සංගමය සාදලා තියෙනවා. මේක අපිට පුළුවන් නම් කරන්න අන්‍යෝන්‍යධාර සංගමයක් හැටියට. ඒ අනුව දෙපාර්ශ්වයටම වැදගත්කමක් ලැබෙනවා. විශේෂයෙන්ම දිලීර සූත්‍රිකාවන්ට පුළුවන් වෙනවා මුල් වලට යන්න බැරි ස්ථාන කරා. දැන් අපි දන්නවා පාෂාණ ඇතරේ කියන්නේ හිඩැස් අතරට සමහර මුල් යවා ගන්න අමාරුයි. ඒ අවස්ථාවේදී දිලීර සූත්‍රිකාවන් මේ අවකාශ වෙත යමින් අර එන්සයිම් ස්‍රාවය කරමින් ඒ වගේම කාබනික අම්ල ස්‍රාවය කරමින් ඒ ඛනිජ පෝෂක දිය කරන්න පුළුවන්. ඒව අවශෝෂණය කරන්න පුළුවන්. අනතුරුව ශාක මුලිත ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සංගමිතා වැදගත් වෙනවා පරිසරයේ තුල විශේෂයෙන්ම ඛනිජ පෝෂක ෆොස්ෆරස් වැඩි කිරීමේදී වැදගත් වෙන සංගමයක් වශයෙන් අපිට දිලීරක මූල සංගමය නම් කරන්න පුළුවන්. නයිට්‍රජන් තිර කිරීම ඉතා වැදගත් ක්‍රියාදාමයක් නයිට්‍රජන් චක්‍රීකරණය සඳහා. පරිසර පද්ධතියක ඉතා වැදගත්ම චක්‍රීකරණය වෙන්නේ නයිට්‍රජන් චක්‍රීකරණය. ඒ සඳහා ඉතා වැදගත්ම පරිවර්තනයක් තියෙනවා. කුමක්ද? ඒ තමයි නයිට්‍රජන් තිර කිරීම කියන ක්‍රියාකාරීත්වය. ඔබ දැනටමත් දන්නවා නයිට්‍රජන් තිර කිරීම සම්බන්ධයෙන් ජීවීන් නියෝජනයක් තියෙන බව. රයිසෝබියම් විශේෂ. ඒ බැක්ටීරියාවක් මෙය රන්න ශාක මුල ගෙඩිත්තත් සමග අන්‍යෝන්‍යධාර සංගමයක් සාදමින් තමයි ඉන්නේ. එයා ස්වාධීනව නෙවෙයි ඉන්නේ, සංගමයක් සාදගෙන ඉන්නේ. ඒකයි සහජීවී කියලා නමක් දාලා තියෙන්නේ. සහජීවී නයිට්‍රජන් තිර කිරීමට අනිවාර්යයෙන්ම සංගමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් රයිසෝබියම් විශේෂ සම්බන්ධ වෙනවා රන්න ශාක මුල ගෙඩිති සමග. ඒ වගේම තමයි ඇනබීනා විශේෂ. ඇනබීනා විශේෂයෙන්ම මේ ඇසොල්ලා සමග අන්‍යෝන්‍යධාර සංගමයක් සාදලා තියෙනවා. ඒ වගේ ඇසොල්ලා පත්‍රවල ඇසොල්ලා කියන්නේ පර්ණාංග ජලජ පර්ණාංග ශාකයක්, ටෙරොෆයිටා ශාකයක්. මේ පත්‍රවල ඒ පත්‍ර සෛල සමග ඒ සෛල තුල ඇනබීනා සෛල සූත්‍රිකාවන් ක්‍රියාත්මක වෙනවා, සහජීවන සංගමයක් සාදලා තියෙනවා. ඒ අනුව ඒ ඇසොල්ලා සමග මේ ඇනබීනා පවතින සංගමය පවතින පස වෙතට පහසුවෙන්ම නයිට්‍රජනීය පදාර්ථ එකතු වෙනවා. නිදැල්ලේ වාසය කරනවා නයිට්‍රජන් තිර කරන්න හැටියට ඇසෙලොබැක්ටර් විශේෂ සමග නොස්ටොක් විශේෂ. මේ ස්වාධීනව වාසය කරමින් තමයි නයිට්‍රජන් තිර කිරීමට සහභාගී වෙන්නේ.
වැදගත් ප්‍රශ්නයක්. ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියාවන් නිපද වර්ධක ද්‍රව්‍යයන් 3ක් නම් කරන්න. මේ අපි සාමාන්‍යයෙන් දැනගත් දේ තමයි වර්ධක ද්‍රව්‍ය අවශ්‍ය කුමක් සඳහාද කියන එක. වර්ධක ද්‍රව්‍ය වලින් තමයි මේ වර්ධන ක්‍රියාදාමයන් උත්තේජනය කරන්නේ. විශේෂයෙන්ම මේ ඔක්සිජන් ගැන, ඒ වගේම සයිටෝකයිනින් ගැන, ගිබරලින්, ඒ වගේම ඇබ්සිසික් අම්ලය, ඒ වගේම එතිලීන්. ඔබ මීට පෙර ඒකකයේදී මේ ශාක වර්ධක ද්‍රව්‍යයන් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. අපිට පුරුදු නම් තුනක් ලැබිලා තියෙනවා. පුරුදුයි මේ නම් තුන. ඔක්සින්, ඒ වගේම සයිටෝකයිනින්, ඒ වගේම ගිබරලින්. ශාක වලින් මේවා ස්‍රාවය කරනවා. ඒ වගේම ඔක්සින් ස්‍රාවය කරන්නට සිළුමනාස් පුටිඩා කියන ශුද්ධ ජීවියා වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම සයිටෝකයිනින් ස්‍රාවය කිරීමට ඇසොලොබැක්ටර් විශේෂ සහභාගී වෙනවා. ඒ වගේම ගිබරලින් ස්‍රාවය කිරීමට විශේෂයෙන්ම ඇසිඩොබැක්ටර් සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඔබ මතක තබා ගත යුතුයි මේ නම් තුන ඔක්සින, සයිටෝකයිනින්, ගිබරලින් මේ නම් තුන අනිවාර්යෙන් මතක තබා ගන්න වර්ධක ද්‍රව්‍යයන් 3ක් හැටියට. හැබැයි මේ නම් අවශ්‍ය වන්නේ නැත. මම ඔබගේ අතිරේක දැනුමටයි අමතර දැනුමටයි මේ නම් දීලා තියෙන්නේ. මේ විද්‍යාත්මක නාම මතක තබා ගැනීමට ඔබ කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කලබල විය යුතු නැහැ. නමුත් මම නම් තුනක් නම් කීපයක් දීලා තියෙනවා ඔබගේ අමතර දැනුම් ගැනීම සඳහා. ඔව්, ජෛව පලිබෝධනාශක. පලිබෝධනාශක අනතුරුදායකයි ප්‍රවේශමින් පරිහරණය කරන්න කියලා තියෙන්නේ. පලිබෝධනාශක වලින් කරන්නේ කුමක්ද? පලිබෝධකයන් කියන්නේ කවුද? නම් පලිබෝධකයන් සලකන්නේ කාවද? කිසියම් වගාවකට ආර්ථික හානියක් ගෙන දෙන පරිදි බලපෑම් ඇති කරන ඒ ජීවීන්ට අපි කියනවා පලිබෝධයන් කියලා කියනවා. වගාවට ආර්ථික හානි ගෙන දෙනවා නම්, ප්‍රබල හානියක් ගෙන දෙනවා නම් අපි ඒ ජීවීන් නම් කරන්නේ පලිබෝධයන් කියලා. ජෛව පලිබෝධනාශක වශයෙන් කීට ව්‍යාධිජනක දිලීර ගන්න පුළුවන්, කීට ව්‍යාධිජනක බැක්ටීරියා ගන්න පුළුවන්. මම ප්‍රථමයෙන් සඳහන් කරන්න ඕනේ මේ පලිබෝධනාශක වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිතා වෙනවා. ඊට වඩා මෙය වැදගත් වෙනවා මේ ජෛව පලිබෝධනාශක භාවිතා කිරීම. මොකද පලිබෝධනාශක රසායනික පලිබෝධනාශක වලින් පරිසර හානියක් වෙන්න පුළුවන්. නමුත් ඉලක්කක නොකළ ජීවීන් විනාශ වෙන්න පුළුවන්. නමුත් ජෛව පලිබෝධනාශක වලින් හානිය සිදු කරන්නේ ඉලක්කකල ජීවියාට පමණයි. එසා මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඉතා සාර්ථක වෙලා තියෙනවා මේ බැසිලස් thuringiensis කියන බැක්ටීරියාව තාම සාර්ථක වෙලා තියෙනවා. කිට ව්‍යාධිජනක බැක්ටීරියාවක් වශයෙන් මේ නම් කරන්න පුළුවන්. අමතර නමක් මම දීලා තියෙනවා. නමුත් ඔබ දැනගත යුතු වන්නේ නිර්දේශන අදාළව බැසිලස් thuringiensis කියන පමණයි. විශේෂයෙන්ම මේ කීට ව්‍යාධිජනක බැක්ටීරියාවන් නිපදවනවා ප්‍රෝටීන සංඝටක. ඒ ප්‍රෝටීන ස්පටික වශයෙන් තමයි ස්‍රාවය කරන්නේ. ඒ ප්‍රෝටීන් ස්පටික ඊටාම විෂ සහිතයි. ඒ විෂ සහිත ප්‍රෝටීන් ස්පටික පුළුවන් භාවිතා කරන්න කීට ව්‍යාධිජනක බැක්ටීරියාවන් හැටියට. ඔබට ඉතා පැහැදිලිව දකින්න පුළුවන් මේ ශාක පත්‍රයක් මත පලිබෝධ කීටයෙක් ක්‍රියාත්මක වන ආකාරය. මේ පලිබෝධ කීටයා තමන්ගේ ආහාරය පිණිස මේ පත්‍ර කොටස් කාදමන අවස්ථාවක්. එවැනි පලිබෝධ කීටයෙකුට හානි කරන්න අවශ්‍ය නම්, මර්ධනය කරන්න අවශ්‍ය නම් විෂ ප්‍රෝටීන් ස්පටික මේ පත්‍රයේ මත දාලා තියන්න පුළුවන්. ඒ ජෛව පලිබෝධ නාශකය පත්‍රයේ මත දාලා තියෙන මේක අන්වීක්ෂ්‍ය මට්ටමේ තියෙන නිසා මේ පලිබෝධ කීටයට මේ ස්පටික පැහැදිලි වෙන්නේ නැහැ. මේ පලිබෝධ කීටයා පත්‍රයේ කාදමනකොට නොදැනීම ඒ විෂ ප්‍රෝටීන් ස්පටිකයන් ආහාර මාර්ගය තුළට එකතු වෙනවා. ඒ අධිග්‍රහණය වෙනවා. මේ දකින්නේ ඔබ මේ අධිග්‍රහණය වෙච්ච අවස්ථාව. ඒ කීටයාගේ ආහාර මාර්ගයට දැන් ඒ ජෛව පලිබෝධනාශක එකතු වෙලා තියෙනවා. මේ රතු පාටින් තියෙන ප්‍රෝටීන් ස්පටික. ඒ ඉන්න අනතුරු මොකද වෙන්නේ? මේ පලිබෝධනාශක වශයෙන් යොදාගත් මේ ප්‍රෝටීන් ස්පටික දේහයේ ආහාර මාර්ගයේ බිත්තියට එකතු වෙනවා. ඒ ආහාර මාර්ගයේ බිත්තියේ පටක විනාශයට පත් කරනවා. ඒ වගේම පටක දිය කිරීම සඳහා මේ පලිබෝධනාශකයේ වශයෙන් සැලකෙන ප්‍රෝටීනේ අදාළ වෙනවා. ප්‍රෝටීන ස්පටික වලින් එන විෂ නිසා ආහාර මාර්ගයේ පටක දිය වෙලා යනවා. ඒ වගේම පටක විනාශයට පත් වෙනවා. අවසානයේදී ඒ කීටයාගේ ෂය වෙලා
ආහාර මාර්ගයට හානි වෙනවා කියන්නේ කීටය අනිවාර්යයෙන්ම මේ යනවා ෂේ වෙලා මියගේ අවස්ථාවක් තමයි මේ නිරූපණය වෙන්නේ. ඉතින් වැදගත් තවත් නිෂ්පාදනයක් කොම්පෝස්ට්. කෘෂිකර්මාන්තයේදී වැදගත් නිෂ්පාදනයක් කොම්පෝස්ට් මේක ඓන්ද්‍රීය පොහොර වර්ගයක් රසායනික පොහොර සමග සංසන්දනය කරනකොට පරිසර හිතකාමී පොහොර වර්ගයක් වශයෙන් අපිට කොම්පෝස්ට් සලකන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර සකසගන්නේ කොහොමද? ඒ ශුද්ධ ජීව හායනය මගින් ශාක ශේෂ ස්වභාවිකව හියුමස් වල පරිවර්තනය කරන්න පුළුවන්. හියුමස් වලට සමාන ද්‍රව්‍යයක් හදාගන්න පුළුවන්. මතක තබා ගත යුතුයි කොම්පෝස්ට් නිපදවනකොට සාදනකොට උණුසුම් තත්ත්වය ලබා දෙන්න ඕනේ, තෙත ස්වභාවයක් තියෙන්න ඕනේ, ස්වභාවික තත්ත්වයක් ලැබෙන්න ඕනේ. ඔබ අනිවාර්යයෙන්ම මේ පද තුන සඳහන් කරන්න අවශ්‍යයි. උණුසුම් තෙත් ස්වභාවික තත්ත්වයක් යටතේ විශේෂයෙන්ම මිශ්‍ර ශුද්ධජීවී ගහණයක් මගින්. තව එකක සංකල්පයක් මිශ්‍ර ශුද්ධජීවී ගහණයක් සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ස්වභාවයේ ඉන්න ශුද්ධජීවීන් මිශ්‍රණයක් වශයෙන් සම්බන්ධ වෙනවා මේ වියෝජන කාර්යයට. ඔබ සඳහන් කිරීමේදී අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ ශාක ශේෂ. මොකද කොම්පෝස්ට් සාධාරණ ශාක ශේෂ වලින්. ඒ ශාක ශේෂ වල මත ශුද්ධජීව හායනය ක්‍රියාත්මක වෙනවා. ස්වභාව ශ්වසනය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම උණුසුම් තෙත් තත්ත්වයන් ලබා දිය යුතු වෙනවා. ඒ අනුව ඒ ශුද්ධජීවි මිශ්‍ර ශුද්ධජීවී ගහණයක් මගින් තමයි කොම්පෝස්ට් නිපදවා ගන්නෙ. ඔබට දැන් සරල ඉදිරිපත් කිරීමක් තියෙනවා. සරලයි මේ ඉදිරිපත් කිරීම. මේතර මේ අමුද්‍රව්‍ය වශයෙන් ශාක අපද්‍රව්‍ය, ශාක ශේෂ, ජලයත් සහිතව තමයි ශාක ශේෂ තියෙන්නේ. ඒවා මේ කොම්පෝස්ට් ජීරක ටැංකියකට එකතු කරන්න පුළුවන්. මේ තුල තමයි මේ මිශ්‍ර ශුද්ධජීවී ගහණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔක්සිජන් ලබා දීම අවශ්‍යයි. මොකද ස්වායු තත්ත්වයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ස්වායු තත්ත්වය යටතේ මිශ්‍ර ශුද්ධජීවී ගහණයේ ක්‍රියාකාරීත්වයෙන් වියෝජන ක්‍රියාකාරීත්වයෙන් වියෝජනය වෙනවා. ඒ අනුව කොම්පෝස්ට් ප්‍රතිඵල වෙනවා. ඉතින් පස වෙතට කොම්පෝස්ට් එකතු කරනකොට පස්සේ ව්‍යුහයේ දියුණු වෙනවා. ඒ වගේම ශාක සඳහා ඉතා වැදගත් ඓන්ද්‍රීය පොහොර වර්ගයක් වශයෙන් කොම්පෝස්ට් අපිට සලකන්න පුළුවන්. කොම්පෝස්ට් සෑදීමේ පියවර මම නම් සඳහන් කරලා තියෙනවා. කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. ප්‍රථමයෙන්ම තාපකාමී බැක්ටීරියා මගින් උෂ්ණත්වය 55 දක්වා වැඩි කරනවා. දින කිහිපයක් මේ තත්ත්වයේ ක්‍රියාත්මක වන අනතුරුව මධ්‍යකාමී ගහණයක් මගින් මේ ස්ථානය ආක්‍රමණය කරනවා. ඉතින් මධ්‍යකාමී කියලා සලකන්නේ සාමාන්‍ය උෂ්ණත්ව තත්ත්වය කියන එකයි. සාමාන්‍ය උෂ්ණත්වයේදී ක්‍රියාකාරී වන ගහණයක් මගින් ඒ පරිසරය ආක්‍රමණය කරමින් වියෝජන ක්‍රියාවට සහභාගී වෙනවා. ඒ වගේම ගොඩවල් පෙරලීමෙන් තෙතමනය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔක්සිජන් ලබා දෙන්න පුළුවන්. එමගින් මේ ක්‍රියාකාරීත්වය වේගවත් වෙනවා. බැක්ටීරියා දිලීරස ඇක්ටිනොමයිසිටිස් ප්‍රොටෝසෝවාවන් සහභාගී වෙනවා කොම්පෝස්ට් සෑදීමේදී. ඇක්ටිනොමයිසිටිස් කියලා යමක් සඳහන් කරන්නම් මේ එක්තරා විදිහකට බැක්ටීරියා කාණ්ඩයක්සේ සලකන්න පුළුවන්. අපේ නිර්දේශිත මේ ගැන සවිස්තරාත්මක අධ්‍යයනය කිරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ග්‍රෑම් ධන බැක්ටීරියා කාණ්ඩයක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන් ඇක්ටිනොමයිසිටිස්. සූත්‍රිකාකාර ස්වභාවයක් පවතින නිසා දිලීර ආකාරයත් යම් ආකාර නිරූපණයක් තියෙනවා. නමුත් බැක්ටීරියා කාණ්ඩයට සලකන්න පුළුවන් ඇක්ටිනොමයිසිටිස්. ඇගීමක් වශයෙන් මම ඔබට දීලා තියෙනවා ශුද්ධජීවීන් මගින් සිදු කරන විවිධ කර්මාන්ත එදීම් සඳහන් කරන්න කියලා. මේකේ අත වශයෙන්ම අපේ නිර්දේශයේ තිබෙන ඉගෙනුම් ඵලයක්. ඔබ අනිවාර්ය ඉගෙනුම් ඵල ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේ තියෙන්නේ නිෂ්පාදන කර්මාන්ත නිෂ්පාදන 15 සඳහන් කරන්න කියන ප්‍රශ්නය. මම ඔබට කලින් පොරොන්දු වුණා වැඩසටහනකදී ලේසි ක්‍රමවේදයක් ලබා දෙනවා කියලා පාඩම් කරගන්න. මා දන්නවා ඇතැම් ශිෂ්‍යයන්ට මේ කරුණු 15 මතකයේ රැඳිලා ඇති. බහුතරයකට නිෂ්පාදන 15 මතක තියාගන්න බැරුව ඇති. මා මුලින්ම ආහාර වශයෙන් ගත්තා බේකරි නිෂ්පාදන. කිරි නිෂ්පාදන, තනි සෛනික ප්‍රෝටීන, විටමින් නිෂ්පාදනය, විනාකිරි නිෂ්පාදනය වගේ මේ ගත්තේ ආහාර වශයෙන්. පාන වශයෙන් ගත්ත මධ්‍යසාර සහ මධ්‍යසාරීය පාන. ඒ අනුව ආහාර පාන තව දෙයක් සඳහන් කරන්න අවශ්‍යයි. කර්මාන්ත 15 සඳහන් කරනකොට අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ. ඔබට කැමති පරිදි පෙළගස්වන්න පුළුවන්. මම දැන් පෙළගස්වලා තියෙන්නේ ආහාර වශයෙන් මෙන්න මේ කරුණු 5 වගේ නිෂ්පාදන 5 ඊට අමතරව මධ්‍යසාර පාන ගත්තා. තවත් නිෂ්පාදනයක් හැටියට. ඔබට මම වචනයක් හඳුන්වා දෙනවා. අලුත් වචනයක් හි ආවා. HEAVA. හි ආවා කියන වචනය
අලුත් වචනයක්. ඒකෙදි මේ එච්චකුරෙන් පුළුවන් හෝමෝන්ස් කියලා ගන්න පුළුවන්. හෝමෝන පදේ මතක් වෙනවා මේ එච්චකුරෙන්. ඒ වගේම එන්සයිම් වල ඊ අකුරෙන් එන්සයිම් මතක් කරගන්න පුළුවන්. ඇන්ටිබයොටික්ස් කියන ප්‍රතිජීවක, ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක මම ඊ අකුර ගත්තේ සඳහා එන්න සඳහා වැක්සින්ස් කියන එන්නත් වලට මම බී අකුර ගත්තේ මතක තබා ගැනීම සඳහා එන්නත් වැක්සින්ස් ඒ කියන්නේ බී අකුර ගත්තා. ඒ වගේම කාබනික අම්ල ඇසිඩ්ස් වර්ග මම බී අකුර ගත්තා. HCAV කියන මේ යෙදුමෙන් ඔබට කර්මාන්ත පහක් මතක වෙනවා. හෝමෝන් නිෂ්පාදනය, එන්සයිම් නිෂ්පාදනය, ප්‍රතිජීවක එන්න සහ කාබනික අම්ල. මොකද්ද වචනය? හි ආවා HEAVA. H වලින් හෝමෝන, E වලින් එන්සයිම, A වලින් ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක, V වැක්සින්ස් කියන්නේ එන්නත්, ඒ කියන්නේ ඇසිඩ්ස් කාබනික අම්ල. ජෛව පදෙන් අපි ගාව කර්මාන්ත දෙකක් තියෙනවා. ඒ තමයි ජෛව ඉන්ධන නිෂ්පාදනය, ජීව වායු නිෂ්පාදනය. ජෛව පදයෙන් ඔබට මේ නිෂ්පාදන දෙක මතකේ රඳවා ගන්න පුළුවන්. අලුත්ම වචනයක් ලෝ පැල්. ලෝ කියන්නේ ලෝහ නිස්සාරණය, පල් කියන්නේ පල් කිරීම. ඒ සරල වචනයක්. ඔබ මේ ආකාරයට ක්‍රමවේදයක් සකස ගන්න මම යෝජනා කළා මේ ආකාරයෙන් දැනගන්න කියලා. ඉතින් මේ ලෝ පල් කියන්නේ ලෝහ නිස්සාරණය, ලෝ ඒ වගේම පල් කියලා කියන්නේ පල් කිරීම. මේක පුරුදු වෙන්න, නැවත භාවිතා කරන්න, පුහුණු වෙන්න කර්මාන්ත 15ම ඔබට ලේසියෙන් පහසුවෙන් මතක රඳව ගන්න පුළුවන් වෙයි. ඒ ශුද්ධ ජීව විද්‍යාව ඒකකේ 931 කියන නිපුණතා මට්ටම ඉතා සාර්ථකව අපිට අවස්ථාව ලැබුණා අධ්‍යයනය කරන්න. මා සතුටු වෙන සම්බන්ධයෙන් ඔබ හොඳින් සහභාගී වෙන්න ඇති. ඉතින් ඔබට මා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහණ අනාගතයක් මා ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව නැවත වැඩසටහනකින් හමු වෙනතුරු මම ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.